सेगमेंटेशन की आदास करना तो क्या क्या करने का था මම හිතන විදිහට හිතන පොතේත් මම හිතන්නේ මේ segment කියලා කියන්නේ මේ stack එකයි each process can have two joining segments. For example, the data segment being used as a heap for variables that are dynamically allocated and released and stack. මම කතා ලොකු කතාවක් කියලා තියෙනවා. කැලේ ටිකක් කතාවක් තියෙන එක මට පොඩ්ඩක් බලන්න මම පස්සේ බලලා කියන්නම් ඒක මොකද scene එක segment එක කියලා. free memory එක මම කතා කරන්න දෙන්නට. හරිද? free memory එක control කරන්න පුළුවන් එකක් තමයි bitmap එක තමයි linked list එක. හරිද? එතකොට bitmap එකේ තියෙන්නේ contiguous allocation එකක්. අර ඔයාලා මත මෙතන ඇති 22 තියෙනවා contiguous විදියට. ඒ කියන්නේ එක දිගට 20 පින්තූරේ නෑ නේද? මේකෙදි වෙන්නේ මේකෙදි මම පෙන්නන්න පින්තූරයක්. 24 තියෙනවා. 24 බලන්න. පරණ ලෙක්චර් නෝට් එකේ තියෙනවා B කියන පින්තූරේ bitmap එක එකක්. එතකොට ඒකේ තියෙන්නේ අර බ්ලොක් එකක් තියෙනවනේ. ඒ බ්ලොක් වල බ්ලොක්ස් ටික තියෙන විදිහ අනුව තමයි මේ මෙමරි එක තියන් ඉන්නේ. ඒ කියන්නේ උදාහරණයකට බලන්න ඒක fill වෙච්ච මෙමරි එක ගන්න එක පෙන්නනවා. free එක ගන්න බිංදුව පෙන්නනවා. හරිද? මේකෙදි තියෙන්නේ හැබැයි contiguous එක. එක දිගට තමයි මෙමරි එක allocate කරන්න වෙන්නේ. බලන්න 1 තියෙනවා free නම් බිංදුව පෙන්නනවා. හරිද? ඒතර මේකෙදි වෙන්නේ අර තමයි මෙමරි ඇඩ්‍රස් කියන්නේ සම්පූර්ණ මෙමරි එකේ අදාළව කෑලි 8 බ්ලොක් තියාගන්න. හරිද? එහෙම නැත්නම් කෑලි 4 වෙන්නත් පුළුවන් 16 වෙන්නත් පුළුවන් එහෙම ඕන එකක් වෙන්න පුළුවන්. හැබැයි 1 bit එක allocation එකට එක bit එක. හරිද? මේ larger the allocation unit smaller the bitmap කියලා කියන්නේ අර හිතන්නකෝ දැන් 8 කෑලි නැතුව 16 කෑලි තිබ්බ කියලා. එහෙම නැත්නම් ඔව් එහෙම තිබ්බ කියලා හිතන්නකෝ. එතකොට එහෙම වෙන්න unit එක large වෙන්න allocation unit එක large වෙන්න bitmap එකේ ඒ කියන්නේ 16ක 8ක් හරි වෙන්න bitmap එක පොඩි වෙනවා. අර උස ප්‍රමාණය අඩු වෙනවා. හරිද? ඕක චූටි වෙන්න. ඒ කියන්නේ 4ක් වුණා නම් bitmap එකේ අර පල්ලෙහාට ඉන්න කෑලි. අපිට පේනවනේ මේ කොටු තියෙනවා කියලා. දැන් කෑලි 8ක්. මෙතන මේ bit 8කින් එක මේකක් පෙන්නුවොත්, එක unit එකක් පෙන්නුවොත් ඒ වගේ 4ක් තියෙන්නේ. ඕක 16න් පෙන්නුවොත් 2යි. ඕක 4කින් පෙන්නුවොත් එහෙමනම් තියෙන්නේ 4 ගානේ පෙන්වන්න ඕනේ එහෙනම්. ඒක දැන් අපි බලන්න 24 තියෙන සම්පූර්ණ මෙමරි එක. හරිද? මේ A වලින් පෙන්වන සම්පූර්ණ පින්තූරෙන්. හරිද? ඒ කියන්නේ ඒකේ තියෙන්නේ සම්පූර්ණ මෙමරි එකේ ඇඩ්‍රස් විදිහට හිතන්නකෝ. හරිද? ඒ සම්පූර්ණ ඇඩ්‍රස් එකේ A තියන් ඉන්න එක A කියන්නේ එක process එකක්. B කියන්නේ එක process එකක්. C කියන්නේ එක process එකක්. D කියන්නේ ඔහොම process තියෙනවා. ඔතන අර මැද තියෙන්නේ holes. අපි කියන්නේ හිඩස්. කියන්නේ එතන free තියෙන්නේ. හරිද? එතකොට දැනට මේ මෙමරි එකේ ඉඩ කොහොමද වෙන් වෙලා තියෙන්නේ? තව ඉඩ කොහොමද ඉතුරුලා තියෙන්නේ? කියන්නේ free කොහොමද fill වෙච්චා කොහොමද කියලා තියාගන්න තමයි bitmap පාවිච්චි කරන්නේ. ඊට අමතරව link list පාවිච්චි කරන්නේ. හරිද? දැන් අපිට තියාගන්න ඕනනේ bitmap එකක් විදියට. ඒතර bitmap එකේ තියාගන්න නම් bitmap එකේ තියාගන්නේ එක සහ බිංදුව විදියට. එක කියන්නේ මෙමරි එකක් allocate වෙලා බිංදුව කියන්නේ free. හරිද? ඕකේ තියාගන්නේ පුංචි ටේබල් එකක් විදියට. එහෙම හිතන්නකෝ පුංචි ටේබල් එකක් විදියට තියාගන්නේ. එක ටේබල් එකේ එක රෝ එක ප්‍රමාණය තමයි allocation unit එකක් කියලා කියන්නේ. හරිද? එතකොට එක ලයින් එකකට bit 8ක් ආවොත් 8 කෑලි 4ක් එන්නේ. මෙතන සම්පූර්ණ මෙමරි එක තියෙන්නේ bit 32 එකක්. හරිද? උඩ A වලින් පෙන්නලා තියෙන සම්පූර්ණ bit 32 මෙමරියක්. ඒ bit 32 මෙමරිය 8 කෑලි ගත්තොත්, ඒ කියන්නේ 8 කෑලි වලට කඩලා bitmap එකක් පෙන්නුවොත් 8 කෑලි 4ක් ඕනේ. හරිද? දැන් ඔක 16 කෑලි වැඩුවොත් එහෙම 16 කෑලි දෙයක් එනවා. ඒ කියන්නේ ලොකු වෙන්න bitmap එක ලොකු වෙන්න අර මේ මොකද්ද? allocation unit එක ලොකු වෙන bitmap එක පොඩි වෙනවා. allocation unit එක 16 කෑල්ල නම් bitmap එක size එක 2යි. allocation unit වල ගාන bit 8 ඒවා කෑලි නම් මේ bitmap එක size 4ක් යනවා. line 4ක් යනවා. හරිද? 4ක් වුණොත් හිතන්න තව පොඩි වුණොත් කියලා. එතකොට මොකද වෙන්නේ? පොඩි වෙන්න bitmap එක දිග වෙනවා. ඒ කියන්නේ table එක තව ලොකු පල්ලෙහාට යනවා. ඕක තමයි මෙතන කියලා තියෙන්නේ memory management with bitmaps කියලා කියලා තියෙන්නේ 1 bit per allocation unit. එක unit එකක් මේකක් ඕනේ. එක bit එකට එක allocation unit එකක් ඕනේ. allocation unit එක large වෙන්න. ඒ කියන්නේ bit 8 හරි 16ක් හරි වෙන්න bitmap එකේ size එක පොඩි වෙනවා.
හරිද? එහෙම වුණාම මොකද වෙන්නේ? ෆ්‍රැග්මන්ටේෂන් ප්‍රශ්නයක් එනවා කියලා කියනවා. හරිද? දැන් ඒ කියන්නේ මේක විතර නෙවෙයි බිට්මැප් එකේ තියෙන ප්‍රශ්නයක් තමයි මේ ෆ්‍රැග්මන්ටේෂන් කියන ප්‍රශ්නේ. මේක ලේසි හැබැයි. මේ බිට්මැප් එකක් පාවිච්චි කරන එක ඇයි මේකේ තියෙන කන්ටිගුවස් විදියටනේ. කියන්නේ එක දිගට හිස් ටික පෙන්නනවා. මේක කියන්නේ අපිට මොකක් හරි මෙමරි එකක් දාගන්න නම් මේක ලේසි කියලා දිනවා. හරිද? හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ මේකෙන් අර බිට්මැප් එක large වෙන්න ෆ්‍රැග්මන්ටේෂන් ප්‍රශ්නයක් එනවා කියලා තමයි කියලා තියෙන්නේ. ඒ කියන්නේ හිඩස් එක ළඟ නෙමෙයි තියෙන්නේ. හිඩස් ටික තියෙන එක ළඟ නෙමෙයි හිඩස් තියෙන තැන් වල. ඔය හිඩස් ටික එක ළඟට කරලා තිබ්බනම් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. හැබැයි බිට්මැප් එකේ තියෙන ප්‍රශ්නේ තමයි අර ලොකු වෙන්න ඒකේ තියෙන ෆ්‍රැග්මන්ට් හිස් තැන් වැඩි වෙනවා කියලා කියන්නේ. හරිද? දැන් බලන්න මේක චුට් දැන් උඩේක පොඩි වුණා නම් ටිකක් පොඩි වුණා නම් අර ඇලොකේෂන් එකේ ටික එක ළඟ එන්නේ ඊට පස්සේ බිඳුව ටික එක ළඟ එනවා. හරිද? දැන් ප්‍රශ්නේ තියෙන්නේ මේ බිට්මැප් එකේ හරි මෙහෙමයි වෙන්නේ. හරිද? බිට් මුකුත්ම දෙයක් නැත්නම් හිතාගන්න මේ බිට්මැප් එකේ බිට් 8 හරි 4 හරි ඔහොම චූටි යුනිට් තියෙන්න පුළුවන්. හරිද? ඒ යුනිට් එක බිට් 4ක් නම් බිට්මැප් එක ලොකු වෙනවා. පල්ලෙහාට දිගට එනවා. බිට්මැප් එක 8 ඒව නම් තියෙන්නේ. නැත්නම් 16 ඒව නම් තියෙන්නේ බිට්මැප් එක පොඩි වෙනවා. සයිස් එක පොඩි වෙනවා. ඔක තමයි කියලා තියෙන්නේ ඔතන. හරිද? බාන්න මේ 25 කියලා දෙනවා. Memory is divided up into allocation unit. හරිද? The smaller size of unit the larger the bitmap. Unit allocation size එක පුංචි වෙන්න bitmap එක දිග වෙනවා. හැබැයි handle කරන්න කියන්නේ simple since easy to handle. මේක handle කරන්න lazy කියලා කියනවා. හරිද? හැබැයි මේක allocate කරන්න ගියාම පොඩි ප්‍රශ්නයක් එනවා. දැන් හිතන්නකෝ අපිට bit දැන් මේකේ ඔක්කොම තියෙන එකල continuous විදිහට නැත්නම් consecutive විදිහට තියන්නේ එකල බිංදු ටික කරන්න තියෙනවා. ඊට ආයෙ එකලන් එක ටික ළඟ තියෙනවා. ඊට ආයෙ බිංදු ටිකක් තියෙනවා. මේ විදිහට මේ බිංදුවෙන් පටන් ගත්තොත් එහෙනම් මේකේ ඇඩ්‍රස් ටික දාගන්න මොකක් හරි process එකක් තියෙනවා නම් ඒ process එකට අදාළ ඉඩ ප්‍රමාණය එක ළඟ තියෙන්න ඕනේ. දැන් මට දැන් ඕනේ ඇඩ්‍රස් 5ක් ඕනේ. ඒ කියන්නේ හිස් 5ක් ඕන මෙමරි කැලලක්. හරිද? එහෙම තැනක් එක ළඟ වෙන්න ඕනේ. තැන් වල තියලා බෑ. හරිද? එක ළඟ තියෙන්න ඕනේ බිට් 5ක ඉඩක්. හරිද? දැන් බලන්න අපේ B කියන පින්තූර 24 B පින්තූරේ කොහෙවත් නැහැ එක ළඟ බිට් 5ක්. තියෙන බිට් 3ක් එක තැනක බිට් 2ක් තව තැනක. හරිද? දැන් මේකේ ප්‍රශ්නේ තියෙන්නේ බිට්මැප් වල එක ළඟ කියන්නේ එක ළඟ තියෙන්න ඕනේ මේවා ටික. හිඩස් ටික. හැබැයි ලින්ක් ලිස්ට් වලදී ওই ප්‍රශ්නේ විසඳෙනවා. කියන්නේ එක ළඟ අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ කියන්නේ තැන් වල තියෙනවා ලින්ක් කරන එක වෙන්නේ. ඔයාලා මතක ලින්ක් ලිස්ට් කියලා අපි data structure කරේ ආන් ඒක. ඒක බිට්මැප් වල තියෙන්නේ මේ එක ළඟ තියෙනවා ටික හොයන්න ගියාම දැන් අපිට දැන් තුනක් දැන් මෙමරි හිස් තුනක් හිස් අවකාශ තුනක් තියෙනවා කියලා එකක් හොයන්න ඕනේ කියලා. ඒ ඉඩ තියෙන්නේ ওই බිට්මැප් එක කෙලවරේ නම් අපි කෙලවර දක්වා යන්න වෙනවා සර්ච් කරගෙන. කියන්නේ මුල් ටිකේ ඔක්කොම තියෙන්නේ ඉඩ නැති යුනිට් ටික එකේ ඉඳන් 100ට තියෙනවා. එකේ ඉඳන් 96ට ගිහිල්ලා තමයි හිස් ඉඩක් තියෙන්නේ. එහෙනම් මේක ස්ලෝ. කියන්නේ ලොකු වෙලාවක් සර්ච් කරන්න වෙනවා මේ අපිට මේ බිට්මැප් එකේ අර කන්සෙකියුටිව් ඒ කියන්නේ එක ළඟ තියෙන බිංදු ටිකක් හොයාගන්න ගොඩාක් වෙලා සර්ච් කරන්න වෙනවා. හරිද? ඒක නිසා බිට්මැප් කියන එක ස්ලෝ. හරිද? හැබැයි ලින්ක් ලිස්ට් එක එනකොට මේ ප්‍රශ්නේ විසඳෙනවා. හරිද? මේකේ ලින්ක් ලිස්ට් එකේ process ටික වෙනම තියාගන්නවා host ටික වෙනම තියාගන්නවා. හරිද? එතකොට අපිට මොකක් හරි hole කියන්නේ hole එකක් හොයාගන්න ඕන නම් අපිට පහසුවෙන් පුළුවන් host එක තියාගන්න. ඒ කියන්නේ මේ ලේසියෙන් හොයාගන්න පුළුවන්. බලන්න මේ process ඔයාලට පැති 24 පින්තූරේ තියෙනවා process ටික තියෙනවා holes තියෙනවා ආයේ process තියෙනවා ආයේ holes තියෙනවා මෙහෙම. සාමාන්‍යයෙන් මේ links list එකේ මේ process සම්පූර්ණ sort කරලා තියාගන්න. ඒ process ටික නම තියාගන්නවා ඊට පස්සේ host ටික නම තියාගන්නවා. ප්‍රශ්නයක් නැහැ එතකොට. link එකක් නැහැ දෙන්නේ. ඒ හින්දා අර වගේ slow ප්‍රශ්නයක් කියන්නේ නැහැ. කියන්නේ consecutive
එක ළඟ බිඳුව ටික තියෙන්න ඕන කියලා කතාවක් නෑ ලින්ක් ලිස්ට් එක එනකොට. හරිද? ඒ හින්දා මේක ලේසි. මේ ක්‍රමය හොඳයි. හැබැයි තව මේක එෆිෂන්ට් වෙනවා කියලා කියනවා ඩබල් ලින්ක් ලිස්ට් එකක් පාවිච්චි කරන්න පුළුවන් නම්. ඒ කියන්නේ එතකොට මේක ඉස්සරහට යන්නත් පුළුවන් පස්සට යන්නත් පුළුවන් එහෙම එකක් කරන්න පුළුවන් නේද? ඩබල් ලින්ක් ලිස්ට් එක efficient more efficient කියලා තියෙනවා. මෙතින් බාන්න 27 තියෙනවා මේ first year lecture note එකේම it may be more convenient to have the list as double link because it makes easier to find the previous entry and to see if a merge is possible. ඉස්සරහට යන්න පුළුවන් පස්සට යන්න පුළුවන්. දැන් මුලින් නම් අගට දැන් මේ ඩබල් ලින්ක් ලිස්ට් එකක් තිබ්බොත් මේක තව efficient කියලා දෙනවා. ඒතකොට ළඟපාත පස්සට ගිහලා බලන්න පුළුවන් ළඟපාත මොහයි ඉඩක් තියෙනවද එකතු කරන්න කියලා. හෝල්ස් ටික එකතු කරන්න පුළුවන් මේ වගේ. ඒකයි තියෙන වාසිය. හරිද? හරිද මේ එතකොට ඕක තමයි මේකේ තියෙන්නේ ඒක. ඊළඟට දැන් අපිට මෙමරි එකක් allocate කරද්දී අපිට කොයි මෙමරි එකද කොයි හිලසද අපි ගන්නේ කියලා තීරණය කරන්න ඇල්ගොරිතම් තියෙනවා. ඔය first fit next fit best fit ඔය තියෙන්නේ ඔය first fit ඔය ඔක්කොම තියෙන්නේ ඒ ඇල්ගොරිතම්. මොනවද මේ මෙමරි එක allocate කරන්න පුළුවන් ඇල්ගොරිතම්. link list එක තියෙනවනේ. ඒකෙන් අපි තෝරගන්නේ කොයි හිලසද කියලා තෝරගන්න ඇල්ගොරිතම් තියෙනවා. හරිද? ඒකට පාවිච්චි කරන්න පුළුවන් first fit එක. ඒ කියන්නේ මුලින් දැන් හිතන්න මට ඕනේ හිඩසක් ඕනේ මේ මෙමරි තුනක් මම බලන්න පොඩ්ඩක් යන්නකො 24 පින්තූරෙට 24 තියෙන මේ ඉංග්‍රීසි එකට දැන් හිතන්න මට ඕනේ හිස්තන් තුනක් තියෙන හිස්තන් තුනක් ඕනේ මට. හරිද? එතකොට මට ඕන නම් මට පුළුවන් ෆස්ට් ෆිට් එක පාවිච්චි කරන්න. ඒ කියන්නේ ඉස්සෙල්ලාම එනේ හිඩසේ ඉඩ ප්‍රමාණයක් තියෙනවා නම් දැන් මට ඕනේ හිඩස 5ක් නම් පළවෙනි හිඩ එක ගන්න බෑ. පළවෙනි හෝල් එකේ තියෙන්නේ ලෙන්ත් එක තියෙන්නේ හෝල් එකේ ලෙන්ත් එක 3යි තියෙන්නේ. හරිද? ඒක ඒක ගන්න ඉඩ මදි. ඊළඟට එන හෝල් එකෙත් බෑ. දැන් මේ විදිහට ගිහිල්ලා අපිට හිතන්නකො මෙතන 5ක් තියෙන එකක් තියෙනවා කියලා. පළවෙනි හෝල් එකේම ඉඩක් තියෙනවා ලෙන්ත් එක 5 එකක්. ෆස්ට් ෆිට් එකේදී වෙන්නේ පළවෙනි එකම ගැලපෙනවා නම් එයා පළවෙනි එක තෝරගන්නවා. හරිද? පළවෙනි හිඩසම තමන්න ප්‍රමාද විදියට පළවෙනි එකේම තියෙනවා නම් හිඩසක් එයා ඒක තෝරගන්නවා. හරිද? නෙක්ස්ට් ෆිට් එකේදී වෙන්නේ ෆස්ට් ෆිට් එකේදී වෙන්නේ ගන්න පුළුවන් පළවෙනි ඉඩම ගන්නවා. එයාට ඉඩ තියෙනවා නම් පළවෙනි එක ගන්නවා. නෙක්ස්ට් ෆිට් එකේදී වෙන්නේ දැන් මොකක් හරි එකක් අපි ලින්ක් ලිස්ට් එක සර්ච් කරන් යනවනේ. සර්ච් කරන් ගිහලා එයා නැවතිච්ච දෙයක් තියෙනවා අන්තිමට. හරිද? අන්න ඒ තැනේ ඉඳන් ඉස්සරහට බලනවා. නෙක්ස්ට් ෆිට් එකේ එන්නේ එකයි. පළවෙනි ෆස්ට් ෆිට් එකේදී කරේ තියෙන පළවෙනි ඉඩම ගන්නවා. ඉතින් Tamanට තියෙනවා නම් පළවෙනි ඉඩම ගන්නවා. නෙක්ස්ට් ෆිට් එකේදී වෙන්නේ දැන් හිතන්න තමන් අන්තිමේ නැවතිච්ච තැන ඉන්නවනේ. අන්න එතනද තමන් ඉඩ ප්‍රමාණවත් වෙන හෝල් එක ගන්නවා. අන්තිමට සර්ච් එක නවත්තපු තැන ඉඳලා ගන්නවා. හරිද? බෙස්ට් ෆිට් එක කියලා කියන්නේ දැන් හිතන්න මට ඕනේ හිස්තැන් 3ක් තියෙන එක. හරිද? පළවෙනියට තියෙන ලින්ක් ලිස්ට් එකේ පළවෙනි එකේ තියෙනවා හිස්තැන් 5ක්. හැබැයි මට ඕනේ 3යි. ඒතර ෆස්ට් ෆිට් එක පාවිච්චි කරගත්තොත් එහම අපරාධ හිස්තැන් දෙකක් අපිට යනවා. හැබැයි බෙස්ට් ෆිට් එක කියන්නේ මට 3ක් ඕන නම් මම 3ක්ම තියෙන එකක් හොයාගෙන යනවා. කියන්නේ 3ක් නැත්නම් තමන්ට ගැළපෙනවා. බෙස්ට් එක හොයන්න යනවා. තමයි බෙස්ට් ෆිට් එක කියන්නේ ඒකයි. හරිද? වර්ස්ට් ෆිට් එක කියලා කියන්නේ තියෙන ලොකුම එක ගන්න. බෙස්ට් ෆිට් එක කියන්නේ තමන්ට ගැළපෙන පොඩිම එක අදාළම එක ගන්නවා. නෙක්ස්ට් ෆිට් එකේදී වෙන්නේ අර ලින්ක් ලිස්ට් එක සර්ච් කරලා අන්තිමට නැවතිච්ච තැනක් තියෙනවනේ. අන්න එතනින් දැන් තමයි යා බලන්නේ තමන්ට ගැළපෙන එකක් තියෙනවද කියලා. හරිද? බෙස්ට් ෆිට් එකේදී වෙන්නේ දැන් අපි ෆස්ට් ෆිට් එකේදී කිව්වනේ තියෙන පළවෙනි ඉඩම ගන්නවා කියලා. හිතන්න දැන් මට ඕනේ හිස්තැන් 3ක් තියෙන එකක් නම් පළවෙනි එකේ තියෙන හිස්තැන් 5ක් තියෙන ඉඩක් කියලා. දැන් එච්චර ලෝකයක් වුණා වැඩක් නැහැ නේ. ඒ නිසා මම කරන්නේ මොකද්ද? හිස්තැන් 3ට ගැලපෙනවා. හිස්තැන් 3ක් තියෙන එකක් හොයාගෙන යනවා. එහෙම තමන්ට ගැලපෙන එක හොයන් යනවා. බෙස්ට් ෆිට් එකේදී ගන්න එකයි තියෙන හොඳම එක ගන්නවා. 3ක් තියෙනවා 3 විතරක් ගන්නවා. ලොකු ඒවා ගන්න යන්නේ නැහැ. වර්ස්ට් ෆිට් එකේ වෙන්නේ ඒක අනිත් පැත්ත. තියෙන ලොකුම එක ගන්නවා. බෙස්ට් ෆිට් එකේ තියෙන පොඩිම එක ගන්නවා. වර්ස්ට් ෆිට් එකේදී තියෙන ලොකුම ඉඩ ගන්නවා.
quick ගැලපෙනම කරේද ගන්න. best එකෙන් ගැලපෙනම ගන්න. ඒ සයිස් එකට කිට්ටු. කිට්ටු මේක. හරිද? worst එකේදී වෙන්නේ තියෙන ලොකු මේක ගන්න එක. හරිද? quick fit එකේදී වෙන්නේ අර සාමාන්‍යයෙන් common එන request එක තියෙනවනේ. දැන් ඉතින් හැම වෙලෙම තුනේ ඒවා ඉල්ලන්නේ කියලා. අන්න එහෙම එන common ඒවට වෙනම separate list එකක් තියාගෙන යන එක තමයි කරන්නේ quick fit එකේදී. ඒ කියන්නේ දැන් හැම වෙලෙම ඉන්නේ තුනේ ඒවා නම් යා ඒකට ගන්න common list එකක් හදාගන්න වෙනම එකක්. හරිද? separate list එකක්. අර common එන request වලට එතකොට තව fast වෙනවනේ මේක. හැම වෙලෙම ඉල්ලන්නේ තුනේ හිඩස් නම් යා ඒකට වෙනම link list එකක් තියාගන්නවා. අය එහෙම වුණාම වෙන්නේ ඉක්මනට අපිට වැඩේ කරගන්න පුළුවන්. හරිද? ඉතින් මේ තනි list එකක් මෙහෙම දිනනට වඩා මේක list දෙකක් තිබ්බනම් වෙන්න කලින් කියවකට double list එකක් තියෙනවා වෙන්නේ වාසිය තියෙන්නේ අපිට previous එකකට lacing යන්න පුළුවන්. ඒක හොයාගෙන merge කරන්න පුළුවන්. හරිද? ඕක තමයි algorithm ටික මේ මොකද link list වල තියෙනවා. මේ හිතසක් හොයාගන්න ඕන නම් අපිට තියෙන මේක more efficient කියලා තියෙනවා මේ ගොඩක් කාට මේ අපිට list දෙකක් පාවිච්චි කරන්න පුළුවන් නම් වැඩි efficient කියලා තියෙනවා. ඒ කියනවා දෙපැත්තටම යන්න පුළුවන් එතකොට. double list එකේ තියෙන command එක තියාගන්නවා කියලා. ඒ command quick fit එක command එක තියාගන්නේ. හරිද? දැන් ඊට පස්සේ මෙතන මම කියනවානේ දැන් මේ ඒ කියන්නේ ඔය algorithm ටික කතා කරලා ඉවරලා ඔක දෙපැත්තටම යන්න පුළුවන් නම් ඒ කියන්නේ double link list එකක් විතර පාවිච්චි කරන්න පුළුවන් නම් තව ලේසිනේ වැඩි. ඇයි first fit එක වුණත් best එකක් හොයාගන්න මුලින්ම ආපස්සට පටන් ගත්තේ නම් අවසානට වඩා ස්මාර්ට් ඉතන පස්සට යන්න තිබ්බනම් තව ලේසිනේ merge කරන්න එහෙම. අන්න ඒකයි කියන්නේ double link list එකක් තියාගෙන දෙපැත්තටම යන්න පුළුවන්. ඒ හින්දා double link list එක ලේසි. කියන්නේ තව efficient විදිහට වැඩි කරගන්න පුළුවන්. හරි මෙතන මේ කියලා තියෙන්නේ අර මම double link list කතාව නෙමෙයි කියලා තියෙන්නේ ඊට පල්ලෙහා එකේ more efficient if two list are maintained. දැන් කියලා තියෙන්නේ list දෙකක් තියාගන්න එක. දැන් quick fit එකේදී කොහොමද වෙනම command එකක් තියාගෙන වෙනම separate list එකක් තියාගන්නවා කියලා. දැන් එහෙම වුණාම වෙන්නේ අර slow මේ delocation එක deallocation එක slow කියලා තියෙනවා. ඒ දැන් නැහැ කියලා තියෙන්නේ එහෙම. ඔව් මේ quick fit එක අවුල තමයි කියලා තියෙන්නේ. ඒ කියන්නේ finding all of the required size is extremely fast. ඒ කියන්නේ මේක ලේසි වහගන්න හැබැයි මේක disadvantage තියනවා කියලා තියෙනවා. more efficient if two lists are maintained. list දෙකක් maintain කරනවා නම් මොනකට efficient කියලා තියෙනවා. මේ deallocation එක ගත්තොත් ඒක slow කියලා තියෙනවා මේ list දෙක පාවිච්චි කරන එක. ඉතින් ඒක මට හොයාගන්න බැහැ කොහෙද තියෙන්නේ කියලා. page replacement එක 17 පිටු. එතකොට සාමාන්‍යයෙන් page fault එකක් ආවම අපිට සිද්ධ වෙනවා page එක අලුතෙන් ගේන රිප්ලේස් කරන්න වෙනවා. ඒකට ඒකට පාවිච්චි කරන්න ගොඩාක් පුළුවන් algorithm කීපයක් තියෙනවා. ඒකට එකක් තමයි මේ optimal solution එක කියලා කියන්නේ. ඒතර optimal solution algorithm එක ගැන තියෙනවා මේ apparent not a කියලා. ඒතර මේකෙදි කරන්නේ අත්‍තරම මේ page එක reference optimal එකේදී කරන්නේ page එක refer කරන්න කලින් ඒක label කරනවා. page එක reference කරන්න කලින් ඒක label කරනවා. ඒ කියන්නේ count එක වගේ හිතන්නකෝ. ඒ page එක label කරනවා. ඒතර වැඩිපුරම මේ label එක වැඩි අගයක් තියෙන එක තමයි remove කරනවා කියලා කියන්නේ. ඒ කියන්නේ ඒ page එක අයින් කරලා අලුත් page එකක් ගේනවා. ඒක අවුල තියෙන්නේ මේක ඇත්තටම කරන්න බැරි වැඩ. ඒ කියන්නේ මේ page එක refer වෙන්න කලින් මේ number එක දැනගන්න දෙයක් නැහැ. ඒ හින්දා මේ optimal page replacement algorithm එක කෙනෙක් කරන්න පුළුවන් වැඩක් නෙවෙයි කරන්න එක බැරි එක. ඒක not possible කියලා මම කියන්නේ. impossible තමයි ඒක. හරි. ඒ තමයි page replacement. ඒ කියන්නේ when මේ page එක refer කරන්න කලින් label කරනවා. highest label තියෙන එක remove කරලා දානවා. ඊළඟට මේ NRU කියන එක not recently used කියන එක මේකදී පාවිච්චි කරනවා R value එකකුයි කියන්නේ modify bit එකකුයි. R bit එකයි modify bit එකයි දෙකක් පාවිච්චි කරනවා. හරිද? එතකොට page එක refer කරපු ගමන් අර R කියන එකේ යගේ R bit එකයි M bit එකයිනේ M කියන්නේ modified කියන එක. ඒත් R වල අගය page එක refer කරපුවම එක වෙනවා. හරිද? page එක refer කරපුවම R වල අගය set කරනවා. ඊට පස්සේ මොකද වෙන්නේ දැන් මේ R කියන අගය කාලෙන් කාලේ වෙනස් වෙනවා. කාලය කියන්නේ මේ කාලයක් ඇද්දි හිතන්න එක කියන අගය තිබ්බා කියලා කාලෙක මේ ඊට කාලයකට පස්සේ ඒකේ අගය ක්ලියර් වෙනවා. කාලෙන් කාලට ඒක මේ පීරියඩිකල් ක්ලියර් වෙනවා කියලා කියනවා
එහෙනම් තමයි R වලගේ පස්සේ බිංදුවක් එන්න පුළුවන් ඒකයි. R වලගේ not preference modified කියලා ඔය bit එක ගැන කතා කරන මෙතන එහෙම වෙන්න පුළුවන් වෙන්නේ. R කියන එකේ value එක කාලයක් යද්දි මේ clear වෙනවා. ඒ නිසා තමයි ඔය not preference modified කියන අවස්ථාව එල්ල තියෙන්නේ මෙතන. දැන් බලන්න මෙතන තියෙනවා pages එක categorize කියලා. හරිද? බිංදු 1 1.1 කියලා. ඒ කියන්නේ not preference not modified not preference modified ඔය තියෙන එකයි not preference modified කියන එකලා තියෙන්නේ prefer වෙච්ච page එකක් අර කාලයක් ගියාම ආරලාගේ clear වෙලා. ඒක තමයි බිංදු වෙලා තියෙනවා. හරිද? ඊළඟට තියෙනවා reference not modified reference modified. හරිද? මේ අන්තිමට වෙන්නේ මේ කැටගරි එකේ නම්බර එක lowest වගේ තියෙන එක edit කරලා දානවා. මේක මොකක්ද කියලා අහන්න දෙයක් නැහැ. ඒක නිකන් මතක තියාගන්න මේකේ වෙන දේවල් ටික. ඔය සමහර දේ concept ගොඩක් deep වෙනවා නැත්නම් යන්න ගියාම. හරිද? මෙන්න දේ මතක තියාගන්න. මොකද ඇහුවොත් සාමාන්‍යයෙන් අහන්නේ මේ වගේ දෙයක්. කොහොමද R වල වෙන්නේ කියලා. මේකේ වෙන්නේ R සහ M කියලා bit දෙකක් තියෙනවා. ඊට පස්සේ ඒවා categorize කරනවා not reference modified not reference not modified not reference modified not reference not modified reference modified අන්න එහෙම හතරක් විදියට sorry මේ not reference not modified කියලා එනවා not reference modified කියලා එනවා reference not modified කියලා එනවා ඊළඟට එනවා reference modified කියලා. modified කරනවා කියන එක නිකන් අතරමැදම අප්ඩේට් එකක් කරනවා වගේ යන්නේ. හිතන්නම අපි හිතමු එහෙම. ඒක අතදක් කියනක් මට ගන්න අමාරුයි. ඒ නිසා කියන්නේ අර ඒක කියලා තියෙන්නේ මෙහෙම කැටගරිස් තියෙනවා. හරිද? ඊට පස්සේ මේ කැටගරිස් වලින් අඩුම නම්බර් එක lowest number එක තියෙන එක අයින් කරනවා කියලා තමයි කියන්නේ page fault එකක් ආවම. මේ අපි ඒවා ඒ විදිහට මතක තියන්න යන්න මොකද මේ හරිද? ඊළඟට 5 එක දාව දාන්න 5 එකද කියන්නේ මොකක් හරි එකක් ආවම දැන් අපි link list එක වගේ තියාගන්නේ. ඒ pages එක link list එක වගේ කියන්නේ අපි refer කරනවා link list එක වගේ තියාගන්නවා. ඊට පස්සේ page fault එකක් ආව ගමන් ඉස්සරහම තියෙන එක අයින් කරලා දානවා. ඒ තමයි 5 එකදී වෙන්නේ. First in first out. The page which was in the memory longest is erected. ඒ කියන්නේ මුලින්ම තියෙන සාමාන්‍යයෙන් longest කියලා කියනවා. අද මේක සාමාන්‍යයෙන් inefficient කියලා කියනවා. සමහරට මේක නිසා සාමාන්‍යයෙන් මොකද high priority කෙනෙක් අයින් වෙන්න පුළුවන්. කියන්නේ වැඩි මේකක් තියෙන එක මේක නිසා අයින් වෙන්න පුළුවන් කියලාවත් තියෙනවා. නැත්නම් වැඩිපුරම use වෙන එක. highly used වෙන එක සමහරට මේ නිසා අයින් වෙන්න පුළුවන් 5 එක නිසා. ඒකත් අවුල් වෙන්නේ. පළවෙනි මොකද optimal එකද? not recently used. ඔප්ටිමල් කියන්නේ පළවෙනි optimal දෙවෙනි එක not recently used. මේ තුන්වෙනි එක තමයි 5 එක. first in first out කියන්නේ. දැන් second chance කියන්නේ 5 වගේමයි. හරිද? ඔයාලා 5 එක දෙන්නානේ මුලින් වෙන එක අයින් කරනවා කියලා. ඔයාලා 5 මේ first in first out එක කියලා බලන්න 47 පිටුවේ මේ අපේ නේද මේ memory management first year lecture note එකේ තියෙනවා 47 පිටුවේ මේ 5 එක වගේමයි දැන් අපි කලින් 5 එකේ වගේමයි මේක සිද්ධ වෙන මොකද්ද second chance එකේදී 5 එකේදී අපි ගන්න පළවෙනි එකම අයින් කරලා දාන්නේ අපි මේ ඊළඟ එකේ 5 එකේම modify එකක් මේක මේකෙදි කරන්නේ R කියලා එකක් තියාගෙන R bit කියලා එකක් තියාගෙන ඉන්නවා මේ R එකේ යගේ බිඳුවයි කියලා කියන්නේ ඒක ගොඩක් පාන එකක් ළඟදී පාවිච්චි වෙච්ච නැති එකක් හරිද දැන් බලන්න මේ උදාහරණයක් විදිහට මේ ඉතින් සටේ තියෙන උදාහරණේ දැන් හරිද දැන් හිතන්නකො මේ R එකේ ABCD කියන page තියෙනවා අපි සටේ පරණ ලෙක්චර් මාත් එකේ ඒ වල R එකේ හිතන්න දැන් එකයි කියන්නේ ඒ කියන්නේ ඒක සාමාන්‍ය යූසන් page එකක් හරිද මේකද අයින් කරන්නේ R අගේ බිඳුවයි කියලා R අගේ බිඳුවයි නම් අපි අයින් කරනවා ඒ කියන්නේ පරණ එකක් හින්දා අපි අයින් කළා හිතන්න එන අගේ එන එකේ R අගේ එකයි කියලා ඒ කියන්නේ සාමාන්‍ය යූස් කරන එක එහෙනම් මොකද කියන්නේ ඒ වල R අගේ බිඳුව කරලා අපි යවනවා link එකේ පස්සට ඒ මේකේ පස්සට යවනවා R අගේ බිඳුව කරලා හරිද B හිතන්න කොහොම කරා B වලගේ R එකයි කියලා එයාගේවත් R බිඳුව කරලා පස්සට යවනවා කොහොම පස්සට යවලා හිතන්න D එකේ R බිඳුවයි කියලා එහෙනම් D එක අයින් කළා හරිද D බිඳුවයි නම් R එකේ D බිඳුවයි නම් ඒක පරණ එකක් ඒ නිසා ඒක අයින් කරලා දාන්න හරිද හිතන්න දැන් ඔය ඔක්කොගේම අපි කියමු මේ අපෝ යවල ගන්නවා කියලා කියන්නේ
හැම එකම r bit r එක බිඳුව කළා වුවම ආයෙ එන්නේ එහෙම. එහෙනම් ඉතින් ෆස්ට් එක අයින් කරලා දානවා. ඒ අයින් කරලා දාන්න කරන් දෙන්නේ නැහැ. ඒකයි මෙතන කියන්නේ if the r bit is not set r වගේ බිඳුවයි නම් ඒක අයින් කරලා දානවා. එහෙම නැත්නම් මොකද කරන්නේ? r එකගේ බිඳුව කරලා ඒක යවනවා පිටිපස්සට. මේ වගේමයි clock එකක් මේ වගේමයි. ඒක තමයි clock මොකද කියන්නේ? circular clock page මේ වගේමයි. ඒක අරක කියන්නේ ඉතින් අපි මේ link list එකක්නේ. මේනේ clock එක වගේ තියාගන්නේ. හරි මේ list එක තියාගන්නේ clock එක වගේ. හරිද? මේකෙදි කරන්නේ circular list තියාගන්නවා සහ pointer එකක් තියන්න. නිකන් ඔල්ලෝසෝ කටුව වගේ. දකුණු පැත්තට ගමන් කරනවා. කටුව දක්ෂිනාව තමයි කරගෙනවා. මේකෙදි මොකද්ද වෙන්නේ? මේ second chance එකේදී හිතන්න r රගේ මේ එකයි කියලා r රගේ එකයි නම් ඒකේ r රගේ එකයි නම් මේක බිඳුව කරලා තව ඇඩ්වාන්ස් කරනවා. ඒ කියන්නේ ඇඩ්වාන්ස් කරනවා කියන්නේ මේ කට ඊළඟ එකට මයින්. ඊළඟ පේජ් එකට මයින් කට. අර වගේමයි මේ second chance එක වගේමයි මේකේ තියෙන්නේ second chance එකේ තියෙනවලු frequent list එකක් සාමාන්‍යයෙන් මේ manipulation මේ මොකද මේ second chance inefficient due to frequent list manipulations කියලා කියනවා. හරිද? පොඩ්ඩක් නම් දැන් හරි මේ circular list එකේ අපි කියවනේ අර එකක් කරලා පස්සට යනවා කියලා. ඒ වගේ නෙමෙයි මේකෙදි වෙන්නේ. මේකෙදි කරන්නේ circular list එකකට තියාගන්නවා. මොකක් හරි එක r රගේ එකයි නම් ඒක r බිඳුව කරලා කට්ට පයින්නවා ඊළඟ එකට. හරිද? ඒ නිසා ඔන්නෝම ගිහිල්ලා ඉතින් r රගේ බිඳුව මේක අයින් කරලා දානවා. නැත්නම් ආයෙත් කට්ට ඇවිල්ලා අර විදියට ඒ තියෙන පේජ් එක අයින් කරලා දානවා. ඔක තමයි වෙන්නේ clock එකේදී. අර first in first out එකේ advance එකක් තමයි second chance එක. ඒ වගේම එකක් තමයි clock එක. මේ clock එකක් විදියට තමයි මේක. මේක මේ second chance එක inefficient හින්දා පාවිච්චි කරනවා මේ clock කියන එක. ඒ කියන්නේ නිකන් ඔල්ලෝසෝ වගේ. එතකොට මේකෙත් මේ කියලා තියෙනවා මේ pages that have been heavily used in the last few instructions are like to be used again. හරිද? ඊළඟ කතා කරලා තියෙන least LRU එක කතා කරලා තියෙන ඊට පස්සේ එකට least recently used. හරිද? දැන් අපි කලින් කතා කරේ not frequently used එක ගැන ඉස්සලා කතා කරේ ඒක නෙමෙයි මේ. මේක මේ least recently used කියන්නේ ළඟ පාතේ අඩුවෙන්ම පාවිච්චි කරපු එක. කියන්නේ ලොකු කාලයකට අපි අති මේ පස්සට මේකේ බලන්නේ පස්සට. ඒ කියන්නේ ළඟ මේ ප්‍රිෆරන්ස් කරපු ඒ කාලේ පිටිපස්සට ගාලා ගත්ත ඒ කාලේ ගත්තොත් එහෙම ඒකෙන් අඩුවෙන්ම රිෆර් වෙච්ච ඒ කියන්නේ පාවිච්චි වෙච්ච ඒ පේජ් එක තමයි අයින් කරලා දාන්නේ. හරිද? ඒක තමයි මේ LRU එකේදී වෙන්නේ. ඒක කියන්නේ pages that have been heavily used in the last few instructions are likely to be used again soon. ඒ කියන්නේ ඉස්සරහට දැන් අන්තිම ටිකේ වර වැඩිපුර heavily පාවිච්චි වෙච්ච page instructions ආයෙ නැවත පාවිච්චි වෙන්න පුළුවන්ලු. හරිද? ඒ concept එක මෙතෙන්දී පාවිච්චි කරනවලු. ඒක අපි අයින් කරන්නේ මේ pages නෙමෙයි. ළඟපාතදී කියන්නේ පිටිපස්සේ කියන්නේ කලින් තිබ්බේ වගේ ළඟපාතදී අඩුවෙන්ම පාවිච්චි වෙච්ච අඩුවෙන්ම use වෙච්ච page එක තමයි අයින් කරලා දාන්නේ. least recently used කියලා කියන්නේ ඒකයි. ඔහුගේ කාලේ ලොකු විශාල කාලයක් පාවිච්චි නොවෙච්ච එක තමයි අපි අයින් කරලා දාන්නේ. හරිද? ඒක තමයි LRU එකේ දෙන්නේ. නේ? ඒක the page which was used the least recently. ඔහුගේ කාලේ අඩුවෙන්ම පාවිච්චි එක තමයි අයින් කරලා දාන්නේ. So මේක කියනවා මේකේ පාවිච්චි කරන maintains a link list with the most recently used page at head. මුලින් ඒවා තියෙන්නේ කියන්නේ වැඩිම පාවිච්චි වෙන ඒවා ලං කියන්නේ ආසන්නයේ පාවිච්චි ඒවා ටික ඔක්කොම අර link list එකේ ඉස්සරහ තියා ගන්නවා. පිටිපස්සේ තියෙන්නේ වැඩිපුර පාවිච්චි වෙච්ච නැති pages ටික. ඒක පිටිපස්සේ තමයි අයින් වෙන්නේ. මේක highly inefficient කියලා තියෙනවා. ඊළඟට මේකෙම තියෙනවා ඊළඟට මේ ස්පෙෂල් එකක්
මෙන්න මේකේ ඊළඟ ස්ටෙප් එක තමයි එන්නේ හાર્ඩ්වෙයාර් සොලියුෂන් එකක් විදිහට එකක් එනවා. ඒ තමයි NRU එක. හරි. ඒක not recently මේ not frequently used. NFU කියලා ඊළඟ page එකේ මේ LRU එකේම software account එක දාලා ඉන්නේ. මේකේ දෙකක් LRU එකේ කොටස් දෙකක් තමයි. එකක් තමයි අර hardware implementation අන එකක් තියෙනවා. ඊළඟට මේ දැන් මේ NFU කියලා කියන්නේ දැන් අපි මෙච්චර කතා කර එක LRU එක කියලා කියන්නේ මේ hardware level එක යන එකක්. ඒකේ hardware level implementation එකක් තියෙනවා. LRU එකේ දැන් මේ NRU කියන්නේ NFU කියන්නේ not frequently used කියලා තියෙනවා 21 software implementation එකක්. LRU එකේ software එකක් තමයි පාවිච්චි කරන්නේ. මේක තියෙනවා මේක විස්තර තියෙනවා lecture note එකේ 10 වෙන පරණ lecture note එකේ management 55. හරිද? මේක තියාගෙන counter එකක්. හරිද? මේ count එකක් තියාගෙන page එක පාවිච්චි තමයි මේ count එක තියාගෙන ඉන්නේ. count එක අඩු මේක තමයි sign කරලා දාන්නේ. මේ NRU එකේ software account එකක් පාවිච්චි කරනවා. clock එක interrupt වෙන ගමන් අර R එකේ අගේ add කරනවලු count එකට. එතකොට වැඩියෙන්ම පාවිච්චි ඒ වගේ count එක වැඩි. ඒතර අඩුවෙන් පාවිච්චි count එක අඩු. ඒතර වැඩියෙන් පාවිච්චි count එක වැඩි හින්දා අයින් කරන්නේ. අඩුම එකේ කඩන. අඩුම page එකේ count එක අඩුම page තමයි අයින් කරලා දාන්නේ. ඉතින් මේ solution තමයි agile කියලා කියන්නේ වෙනම page replacement එකක් නෙමෙයි මේක. ඇත්තටම වෙනම page replacement එකක් නෙවෙයි. අරකටම add කරන එක තමයි මේ add agile කියලා කියන්නේ. agile කියන එකද agile කියන එක ගැන තියෙනවා මේ agile එක මේ NRU එකටම add කරන එකක්. මේ යටින් දාලා තියෙන නිකම්ම add agile කියලා එකක් දාලා තියෙනවා. ඒක මේ PDF එකේ තියෙන එක කියන්නේ reference book එකේ තියෙන එකෙන් තේරුම් ගන්න ටිකක් අමාරුයි ඒක. ඒ කියන්නේ නෑ ඒක ගොඩක් නෑ මේ කැලේ තියෙන අරගේ මොඩිෆිකේෂන් එකක් LRU එකෙන් අපි දැන් කතා කරපු සොයි NFU එකේ not frequently used කියන එකේම මොඩිෆිකේෂන් එකක් තමයි මේ add agile කියලා කියන්නේ. අරකටම add කරන එකක් තමයි මේක. හරිද? ඉතින් ඔය add agile කියන එකෙන් විතරක් අවශ්‍ය කරන දෙයක් නෑ. ඉතින් මේක මේකෙත් අරගේ වගේම කරන්නේ මේ counter එක අඩු එකක් අයින් කරන එක තමයි. ඒ නිසා එහෙම මතක තියාගන්න එක බලන්න මේ වෙන කරන්න මගේ පැත්තෙන් කරන්න අමාරු ඒකට. සාමාන්‍යයෙන් මේ design issues වෙන කතා කරොත් එහෙම demanding page එක සුරිය. demanding page එක මේකෙදි වෙන්නේ මොකද්ද? මේකෙදි දැනට අර සාමාන්‍ය ඉල්ලන විදිහට තමයි page දෙන්නේ. request කරන විදිහට. හරිද? ඒ කියන්නේ දැන් සාමාන්‍ය මොක්‍රි මේක පටන් ගත්ත ගමන් එයාට page ඔක්කොම ඕන වෙන්නේ නැහැ. හරිද? මම අර කලින් කිව්ව local job reference කතාව ඕනවා කියලා. ඒ කියන්නේ එයා වැඩ කරන අවස්ථාවට ඒ අවස්ථාවට විතර අවශ්‍ය page විතරයි ඕන වෙන්නේ. මොකද ඇල්ගොරිතම් එක? මේක ඇල්ගොරිතම් එක තමයි මේ working set ඇල්ගොරිතම් එක කියන්නේ මේකට. අර කලින් නියවට දාලා ඉවරද? ඔව් ඒ කලින් ගේ page replacement ඇල්ගොරිතම් එක. හැබැයි මේක ASCII මේ replace කරන්න නෙමෙයි ඇත්තටම පාවිච්චි කරන්න. replace කරන්න පාවිච්චි කරන අර වගේ කලින් කතා කරපු ඒවා. මේක ඇත්තටම මේ මොඩල් එකක් හරි replacement algorithm එකට වඩා මේ මොඩල් එකක් විදිහට කිව්වොත් කතා කරොත් හරි මේවා. හරිද? මේ demanding page එකේදී වෙන්නේ සාමාන්‍ය process එකක් ගත්තොත් එහෙම එයාට මේ පටන් ගද්දිම එයාට හැම page එකක්ම ඕන වෙන්නේ නැහැ. හරිද? එතකොට මෙතනදී කරන්නේ සමහරට පටන් ගත්ත ගමන් එයා page වලට යවන්න පුළුවන්. කියන්නේ පටන් ගත්ත ගමන් එයා දන්න වැඩ කරන page එක දන්නේ නැහැ advance කෙනෙක්. මම ඉස්සරහට වැඩ කරන page මොනවද කියලා මම දන්නේ නැහනේ. ඒ නිසා පටන් ගන්න අවස්ථාවේදීම page fault එකක් ඇති වෙන්න පුළුවන්. හරිද? ඉතින් දැන් මෙන්න මේකට කියන්නේ අපිට මුලදීම අවශ්‍ය වෙන මේකෙදි වෙන්නේ ඒ සාමාන්‍යයෙන් process එකක් පටන් ගන්නේ එක page එකක්වත් memory එකේ නැතුව. මේ කතාව මේ working set algorithm එක තමයි නම කියන්නේ මේකට.
working set algorithm කියලා. සාමාන්‍යයෙන් මේ පටන් ගද්දිම memory එකේ pages නැහැ. CPU එක මේ instructions කියවන්න පටන් ගත්ත එකම මොකද වෙන්නේ? page fault යන්න පටන් ගන්නවා. ඇයි? memory එකේ මොකුත් නැහැ pages. එතකොට මේකෙදි වෙන්නේ CPU එක මොකක් instruction එකක් execute කරන්න පටන් ගත්ත එකම page fault යන්න පටන් ගන්නවා. මේකෙන් කරන්නේ අර page අවශ්‍ය page fault ටික ගින්න pages ටික ගෙන්න ගන්න page fault යවන්න වෙනවා. කියන්නේ මේ කතාවේදී කියන්නේ පටන් ගන්නකම pages නැහැ memory එකේ. ඒ නිසා පටන් ගද්දිම page fault එන්න පටන් ගන්නවා මේ මොඩල් එකේදී. හරිද? එතකොට මේකේදී ඇත්තටම වෙන්නේ demand කියලා කතාවක් කියන්නේ ඒකයි. demanding pages. ඉල්ලන විදියට තමයි මේ pages එවන්නේ. මේ strategy එක කියන්නේ ඒකයි. pages load කරන්නේ demand එකට අනුව. pages load කරන්නේ demand එකට අනුව විතරයි. හරිද? එතකොට මේකෙදි කියනවා working set එකක් කියලා. working set එකක් කියලා කියන්නේ දැනට process කරන්න මේ මොකක් හරි process එකක් දැනට process කරන්න අවශ්‍ය කරන pages ප්‍රමාණය තමයි කියන්නේ working set එකක් කියලා. The set of pages that the process is currently using. The set of pages is called the working set. ඒ කියන්නේ දැනට the set of pages that the process is currently using. දැනට මොකක් හරි process එකක් currently use කරනවා නම් අන්න ඒ set එකට තමයි කියන්නේ working set කියලා. කියන්නේ දැනට වැඩ කරන set එකට තමයි කියන්නේ working set කියලා. හරිද? මේකෙත් පාවිච්චි කරනවා මේ locality of reference කියන කතාව. ප්‍රමාදකදී මේ මම මුලින්ම කොහෙද TLB කියන අවස්ථාවේ මේ locality of reference කියන්නේ මේ කිව්වා. TLB කියන අවස්ථාවේදී locality of reference කියන්නේ මොකක්ද කියලා. ඒ කියන්නේ ගොඩාක් pages පාවිච්චි කරන්නේ අවශ්‍ය කරන පුංචි ප්‍රමාණයක් pages ප්‍රමාණයක් තමයි මේක පාවිච්චි කරන්නේ. අපි ඒකට තමයි කියන්නේ working set එක කියලා. හරිද? working set කියලා කියන්නේ working set එක කියලා කියන්නේ දැන් මොකක් හරි process එකක් එයා දැනට වැඩ කරන pages කියන්නේ අන්නේ set එක. ඒ කියන්නේ hardly use දැනට පාවිච්චි කරන page set එක තමයි කියන්නේ working set එක කියලා. දැන් මොකක් හරි process එකක් ගත්තොත් එහෙම පටන් ගත්ත ගමන් ඔක්කොම මේ pages ටික ඕනේ නැහැ නේ. පටන් ගත්ත ගමන් හැම page එකක්ම ඕනේ නැහැ. යාට වෙලාව යන්න තමයි යාට මේ pages ටික ඕනේ වෙන්නේ. ඒතකොට මෙයා කරන්නේ කියන්නේ ඒ අදාළ page එක හිතන්නකො මේකේ මේ level කීපයක් තියෙනවා කියලා. ඒ පළවෙනි level එක run වෙන්න ඕන ප්‍රමාණය තමයි යා තියාගන්නේ. අන්න ඒ ප්‍රමාණය තමයි ඔය කියන්නේ working set එක කියලා. හරිද? ඒ හින්දා මොකද වෙන්නේ? පටන් ගත්ත ගමන් දන්නේ නැහැ නේ අපි මොනවද ඕන කරන pages කියලා. පටන් ගත්ත ගමන් දන්නේ නැහැ මොනවද ඕනේ කියලා. ඒතර පටන් ගත්ත ගමන් මොකද කරන්නේ? page fault මේ page fault එන්න පටන් ගන්නවා. පටන් ගත්ත ගමන් page fault එන්න එනවා. අයියේ. දැනට memory එකේ මොනවද pages නේ. ඒ දැනට memory එකේ තියන් ඉන්න page set එක තමයි ඔය කියන්නේ working set එක කියලා. The set of pages කියන්නේ තව විදිහට කිව්වොත් මේක කියනවා the set of pages that the process is currently using. දැනට මොකක් හරි process එකක් පාවිච්චි කරන pages set එක කියනවා. ඒකට තමයි කියන්නේ working set එක කියලා. හරිද? ඒතර මේ ඇත්තට මොකද්ද වෙන්නේ මේ locality of reference කියලා කියන්නේ? අර අපි කලින් කිව්වා වගේ පුංචි page ප්‍රමාණයක් තමයි මේකෙත් පාවිච්චි කරන්නේ. ඒක තමයි locality of reference කියන්නේ. තම page ඔක්කොම පාවිච්චි කරන්නේ පුංචි page ප්‍රමාණයක් තමයි පාවිච්චි කරන්නේ. හරිද? ඊළඟට මෙයා කියනවා keep track of the working set and load it. pre-paging කියලා කියන්නේ ඒක මොකක් හරි දැන් අපි කිව්වනේ මෙයා දන්නේ නැහැ කියලා එයා වැඩ ගන්න pages ටික මොනවද කියලා. හැබැයි මෙතනදී කියනවා එයා කලින් කියන්නේ ඉස්සරහට අපි working set එක වෙන්නේ මොකක්ද කියලා කලින් ඉස්සරහට මට අවශ්‍ය මේ work කරන්න ඕන set එක මම කලින් load කරලා දානවා. pre-paging කියලා ඔය කියලා කතාවක් කියන්නේ ඒකයි. වැඩේ වෙන්න කලින් කියන්නේ අපි මේ process කරන්න කලින් pages ටික load කරගන්න එක තමයි ඔය pre-paging කියලා කියන්නේ. loading the pages before process එක run වෙන්න කලින් process එකක් run වෙන්න කලින් pages ටික load කරගන්න එක තමයි කියන උතර pre-paging කියලා. pre-paging එක දාගෙන උතන keep track of the working set and load it. ඒ කියන්නේ අපි ඉස්සරහට වැඩ ගන්නන්නේ මේ working set එක මොකක්ද කියලා track කරන් ඉන්නවා. එහෙම කරන් ඉඳලා ඉස්සරහට අපිට අවශ්‍ය වෙන ටිකක් තියෙනවනේ. අන්න ඒ ටික කලින් දැනන් ඉන්න ඕනේ.
අන්න ඒ ටික ඊට කලින් ඇඩ් මේ ලෝඩ් කරන් තියාගන්නවා. ඒක තමයි ඔය කියන්නේ ඔබ මේ ප්‍රී පේජින් කියලා. අපි කියන වර්කින් සෙට් එකක් තියෙනවා කියලා. වර්කින් සෙට් එක කියන්නේ අපි දැනට වැඩ කරන අවශ්‍ය පේජ් සෙට් එකනේ. අන්න. දැනට අවශ්‍ය වැඩ කරන සෙට් එක හරි. ඊළඟ පේජ් එක ගත්තොත් අපි කියන අදියර කීපයක් යන්නේ කියලා. පළවෙනි අදියරේ රන් කරන්න ඔය වර්කින් සෙට් එක හරි. හැබැයි දෙවෙනි අදියර රන් කරන්න අපිට තව වර්කින් සෙට් එකක් ඕන වෙනවා. තුන්වෙනි අදියර රන් කරන්න තව වර්කින් සෙට් එකක් ඕන වෙනවා. අන්න ඊළඟ ප්‍රොසෙස් එක රන් වෙන්න කලින් ඒ අදාළ වර්කින් සෙට් අදාළ පේජස් ටික ලෝඩ් කරගන්න එක තමයි කියන්නේ ප්‍රී පේජින් කියලා. හරිද? ඒ කියන්නේ ඒකෙන් තේරුම් ගන්න තියෙන දැනට වැඩ කරන මේ වර්කින් සෙට් එක වෙනස් වෙන්න පුළුවන් සැරින් සැරේට. එතකොට දැන් හැම වෙලේම ඔහොම වුණාම දැන් වර්කින් සෙට් එක කලින් දැනන් හිටියේ නැත්තම් හැම වෙලේම පේජ් ෆෝල්ඩ් වෙන්න පටන් ගන්නවා. අන්න ඔය අවුල් ටික යවා ගන්න තමයි ඔය ප්‍රී පේජින් කියන concept එක එන්නේ. ඒ කියන්නේ වර්කින් සෙට් එක ගැන ට්‍රැක් කරන් ඉන්නවා. ඉස්සරහට මෙන්න මේ වර්කින් සෙට් එක මෙන්න මේ පේජ් එක ලෝඩ් කරන්න පුළුවන් කියලා දැනන් ඉන්න එක තමයි ඔය මේ ප්‍රී පේජින් කියලා කියන්නේ. ඒක හයි වචනේ තමයි ලෝඩ් කරගන්නවා. loading the pages before letting process run වෙන්න කලින් process එක run වෙන්න කලින් pages එක load කරගන්න. ඒක තමයි කියන්නේ pre paging කියලා. හරිද? ඊළඟට දැන් බලන්න ඔප්ටිමල් පේජ් රිප්ලේස්මන්ට් එක තියවගෙන ඉන්නේ නෑ මේකේ working set එක. අරක කරන්නේ label එකක් රිප්ලේස් කරනවා දාවන්න. මේක model එකක්. ඇත්තටම මේකෙදි කරන්නේ දැන් pattern එකක් වගේ පුළුවන්. දැන් අපි පහුගිය working set එක විදිහට අපිට පුළුවන් ඊළඟ working set එක මොකක්ද කරන්න. දැන් මෙයා කියන විදිහ අපි තේරුම් ගන්න බැන්නේ අපි අමුතුවෙන් තේරුම් ගන්න බෑ. ඒ කියන්නේ මේ කියන විදිහ ගැන අපි තේරුම් ගන්න ඕනේ. හරිද? දැන් අපි අරකට එක කම්පයර් කරලා ගන්න තමයි ඔළුවක් නෑ අපිට. එහෙම කරන්න අමාරුයි. හරිද? ඒ නිසා මේ කියන්නේ අදහස් තේරුම් ගන්න මේ මේකෙදි කරන්නේ ඉස්සරහට නෑ නන්නේ page replacement එකත් ඕක වෙනවනේ එහෙම කියලා මං හිතන්නේ එහෙමයි කියලා. මොකද ඒක එහෙම දාන්න බැරිද? ඒක එනං ඒ නිසා අමුතුවෙන් මේ page replacement එක පාගන්න වෙනවා එහෙනම් සර්. මේ ප්‍රශ්නේ නම් දීපර ඔප්ටිමල් එකේ තියෙන අවාසියම ඒක සහහා දීපා. විස්තර ගන්න. ඔව්. ඒ කියන්නේ ඔප්ටිමල් පේජ් රිප්ලේස්මන්ට් එකේ තියෙන අවාසිය වෙන්නේ කියන්නේ ඒක දැනගන්න බෑ. කොහෙන්ම ඒක. ඒක concept එකක් වගේ. ඒක කරන්න බෑ. වෙන්න බැරි එකක්. ඒ කියන්නේ වෙන්න කලින් රිෆර් කරන්න කලින් දැන් මේකේ තියෙන රිෆර් කරන්න කලින් නෙමෙයි දැනට මේ දැනට වර්කින් සෙට් එකක් තියාගෙන ඉන්න ඕනේ. ඊළඟ එන වර්කින් සෙට් එක එයා ට්‍රැක් කරගන්න ඕනේ කොහොම හරි කරලා. එහෙම නැත්තම් ප්‍රශ්නයක් නෑ. මෙයා මොකද පේජ් ෆෝල්ට් එකක් ඒවල කරලා ආයෙ පේජ් ගන්නවා. හරිද? මේ ප්‍රශ්නේ තියෙන්නේ ওই විදිහට මේ එක දිගින් දිගටම මේ page fault මේ කෝස් කරගන්න තමයි. එහෙම වෙන එක තමයි කියන්නේ trashing කියලා concept එක ඉස්සර කතා කරනවා මේකෙදි. trashing කියලා මම දැන් කොහෙද තිබ්බ මේක. ආයෙ ඒක මතක කරගන්න. මේ pre paging කියලා කිව්ව අර වැඩේ වෙන්න කලින් process එක run වෙන්න කලින් මේ අදාළ pages ටික load කරගන්න එක. හරිද? දැන් අතන්ද කිව්වේ පාවිච්චි ගැනනේ. දැන් මෙතන කියන්නේ කොච්චර වැඩියෙන් පාවිච්චි වෙයිද බහුලව එහෙම කතාවක් නෙවෙයි කියන්නේ. දැන් මෙතන මේ රීප්ලේස් කරන කතාවක් ගන්න මේ කියන්නේ ඉස්සරහ ඊළඟ වර්කින් සෙට් එක ලෝඩ් කරගන්න එක. ඒ කියන්නේ මේ සාමාන්‍ය වර්කින් සෙට් එකක් කියලා කියන්නේ අපිට ඩිමාන්ඩ් එක කියන්න පුළුවන් වුණා සාමාන්‍ය ඩිමාන්ඩ් එන විදිහ තමයි කියන්නේ. එතකොට අපි දැනට වැඩ කරන පේජ් සෙට් එක කියන වර්කින් සෙට් එක කියලා. එතකොට ඒ වර්කින් සෙට් එක වෙන්න කලින් ඒ වර්කින් සෙට් එක වෙන විදිහට ට්‍රැක් කරන් ඉන්න ඕනේ. ඉතින් මේ අදාළ වර්කින් සෙට් එක වැඩ කරන්න දැන් මේ වර්කින් සෙට් එක සැරෙන් වෙනස් වෙන්න පුළුවන්. ෆ්‍රීකවන්ට්ලි වෙනස් වෙන්න පුළුවන් මේ වර්කින් සෙට් එක. හරිද? එතකොට ඒ නිසා ඊළඟට අවශ්‍ය වර්කින් සෙට් එක මොකක්ද කියලා. ඊළඟට අවශ්‍ය මේ පේජ් සෙට් එක මොකක්ද කියලා කලින් ලෝඩ් කරලා අපිට තියාගන්න වෙනවා. ඒක තමයි කියන්නේ ප්‍රී පේජින් කියලා. හරිද? ඒ ටික ලියනවා නේද? වෙටනවා ලියන්න තියෙන හැබැයි. තවන්න මේක තව තියෙනවා කියලා. ඒ කියන්නේ මේ විදිහට මේ අපි මේ කලින් අර අදාළ ප්‍රී පේජින් ඒ වැඩේ කරන්නේ අර පේජ් ෆෝල්ට් එන එක අඩු කරන්න. නැත්තම් සෑහෙන පේජ් ෆෝල්ට් එන්න පටන් ගන්නවා. ඇයි මොකද Tamanට අවශ්‍ය කරන පේජස් ටික විතරනේ දැන් මෙමරි එකේ තියෙන්නේ. වර්කින් සෙට් එකේ තියාගෙන ඉන්නේ ඒ අවශ්‍ය ටික විතරයි. දැන් හිතන්නකො ඊළඟ يعني මෙන්න මේ කේස් එකකින් ඉඳලා සැරින් සැරේ පේජ් ෆෝල්ට් යන්න පටන් ගන්නවා. ඔන්නෝක අඩු කරන්න තමයි ඔය ප්‍රී පේජින් කියන concept එක ඇවිල්ලා තියෙන්නේ. ඊළඟට ගත්තොත් එහෙනම් සාමාන්‍යයෙන් මේ entire working set එකෙන් දැන් අපිට working set එකක් අවශ්‍ය වෙනවනේ. මේ සම්පූර්ණ working set එකම memory එකේ තියාගන්න පුළුවන් නම් ගොඩාක් හොඳයි කියලා කියනවා. එනේ මොකක්ද මේකත් දැන් මට දැන් base 1 එක දුවන්න අදාළ working set එක සම්පූර්ණයෙන්ම memory එකේ තියාගන්න පුළුවන් නම් ප්‍රශ්නයක් නැතුව සාමාන්‍ය process එක run වෙන්න පුළුවන් කියලා තියෙනවා. හරිද? හැබැයි දැන් තියෙන මේ available memory එක සම්පූර්ණ working set එකක් තියාගන්න බැරි වුණොත්
ගොඩක් කාඩ් මේක සෑහෙන පේජ් ෆෝල්ට් එන්න පටන් ගන්නවා. අයි වර්කින් සෙට් එක වැඩ කරගන්නත් වර්කින් සෙට් එක තියාගන්න ඉඩ මදි නම් මෙමරි එකේ. ඒකෙන් වෙන්නේ මොකද? තියෙන පේජස් ටික අයින් කර කර ආයෙ ගේන්න වෙනවා අනිත් ඒවා. ඒක ඕක තමයි මේකේ තියෙන්නේ. වර්කින් සෙට් එක තියාගන්න පුළුවන් මෙමරියක් තියෙනවා ප්‍රශ්නයක් නෑ. හැබැයි එහෙම ඊට වඩා අඩු ප්‍රමාණයක් කියන්නේ අදාළ අවශ්‍ය ප්‍රමාණය තියාගන්න බැරි නම් මෙමරි එකේ ගොඩක් ස්ලෝ වෙන්න පටන් ගන්නවා සහ ගොඩක් පේජ් ෆෝල්ට් එන්න පටන් ගන්නවා. ඉතින් මේ විදිහට පේජ් ෆෝල්ට් එනකොට අපි කියනවා ක්‍රැෂින් කියලා. කියන්නේ හැම ඉන්ස්ට්‍රක්ෂන් එකකට වාරයක්ම මේ සැරින් සැරේ පේජ් ෆෝල්ට් එන්න පටන් ගන්න එකට කියනවා ක්‍රැෂින් කියලා එකක් තියෙනවා. ක්‍රැෂින් කියනවා ඒකට කියන්නේ ඒකට. අපේ මම ක්‍රැෂින් කියලා කියනවා. හරිද? ඉතින් ඒ වගේ මෙයාලා කියලා දෙනවා මේ වර්කින් සෙට් එක මේ කම්පියුට් කරන එක ලේසි දෙයක් නෙමෙයි. හරිද? ඒක කරන්න බැනවා ලේසි දෙයක් නෙවෙයි. ඊළඟට මේ කියලා තියෙන වර්කින් සෙට් එකත් එක්ක කොහොමද මේකෙත් R bit එකක් කියලා එකක් තියාගන්නවා. හරිද? ඒ කියන්නේ මේ R bit එකක් කියලා එකක් තියාගන්නවා. page එක prefer කරපු ගමන් R bit එක set කරනවා. හරිද? ඒ අර වගේම තමයි මේකෙත් කියන්නේ මේ page එකක් අයින් කරන්න ඕන වෙලාවක working set එක විතරක් තියාගන්නයි ඕන් එක ටිකයි අයින් කරන්න නිහිමයක් ඕනේනේ. අන්න ඒකට මේ පාවිච්චි කරන්නේ මේ R bit එක කියන එක. කියන්නේ page එකක් prefer කරපු ගමන් R bit එක හදනවා. කලින් කිව්ව දේ මතක තියාගන්න ඉන්න. මොකක් හරි page එකක් prefer කරපු ගමන් R bit එක set කරනවා. එක කරනවා හිතාගන්න. කාලයක් ගියාම මේකගේ බිඳුව වෙනවා. හරිද? මේ R වල අගය set කරපුවා. එකේ ඒවා විතරයි තියාගන්න අර working set එක ඇතුලේ. working set එකේ තියාගන්නේ අර R bit එක එක විතරයි. ඇයි එහෙම වෙලා තියාගන්නේ? ඇයි R bit එක බින්දනවා කියන්නේ වැඩි පාවිච්චි නැති එක. ඒ නිසා R bit එක එක වෙන්නේ. ඒ කියන්නේ set කරපු ඒවා විතරයි working set එකේ තියන්නේ. එතකොට මොකද? ඒකයි මෙතන කියන්නේ ඊළඟ page එකේ time of last use is updated. අන්තිමට මේ page එක use කරපු time එක update වෙනවා. if the r equals 0 අර කලින් කිව්ව දෙමයි වශයෙන් r වලගේ බිඳුවයි නම් remove කරනවා. ඊළඟට කියලා තියෙනවා මේ if the virtual time from time of last use is greater than certain value evicted. so මේක කියනවා මේක පැහැදිලි කිරීම තියෙන්නේ නිකන් maths වගේ පොඩි ගැලකුත් එක්ක. හරිද? මේක නිකන් මතක තියාගන්න. හරිද? මොකද මේක පැහැදිලි කරන්න මේ ඔය ඉස්සර මේ මොකේද මේ ඔපරස් බුක් එකේ දාලා තියෙන නිකන් පොඩි සමීකරණයක් වගේ. ඒ වගේ නිකන් වැලියුස් ටිකක් දාලා තියෙනවා. හරිද? ඒ නිසා මේක නිකන් මතක තියාගන්න තමයි වෙන්නේ. කරන්න දෙයක් නැහැ ඒක. මොකද මේක පාවිච්චි කරලා තියෙන මේ අගය සෑහෙන්න මේ ලොකුවට කතා කරපු දැනක් තමයි මේ working set එක කියන්නේ. මේ working set එකේ මේ remove කරන එක ගැන සෑහෙන ලොකු විස්තරයක් තියෙනවා. ඒ නිසා මේ evicting abating ඔව් මේක සෑහෙන විස්තරයක් තියෙනවා කියන්නේ දැනට තේරුම් ගන්න තියෙන්නේ R වගේම set කරනවා. එතකොට working set එකේ තියන් ඉන්නේ R අග set කරපුවා. ඒත් එක්කම අර time එක update වෙනවා ඒකම R වලගේ බිඳුවයි නම් ඒක අයින් කරලා දානවා. මෙන්න ඊළඟ කතාව if the virtual time කියලා තියෙන්නේ the amount of CPU time a process has actually used since it started is often called current virtual time. ඒ කියන්නේ මොකක් හරි process එකක් අතරම පාවිච්චි කරපු CPU time එක තමයි මේ CPU time එක තමයි කියන්නේ virtual time කියලා. එතකොට මෙතන මේ සමීකරණ වර්ගයක් තියෙක ටිකක් සරලව ලියලා වගේ තියෙන එක කෙසේ කියන්නේ if the virtual time from time of last use is greater than a certain value evicted. මොකක් හරි ඒකේ තියෙනවා මේ අර කියන්නේ මට සමහර ඒවා තියෙනවා මේකේ මේ working set ටැග් කියන්නේ පිටු ගාන ලොකු මේ reference book එකේ සෑහෙන මේ ලොකු area එකක් තියෙන එක. මේ මෙතන ඔය සංකීර්ණ එක තමයි මම කිය මේ working set algorithm එක සෑහෙන සංකීර්ණයි. ඊට වඩා මෙතනින් එහා තියෙනවා එනවා සංකීර්ණයි. මේ designing issues එහෙම. ඒ කියන්නේ මේ සමහර දේවල් තියෙනවා කියන්න ඕන ඒක ප්‍රශ්න තියෙන්නේ. මේ නලා idea එකක් කොයි දීගෙන යන්නේ ඉන්වෙස්ට්මන්ට් එකේ. තව එකක් තියෙනවා. ඔව් මේකෙත් තව තියෙනවා work WS clock එකත් එක්ක combination එක. ඒ කියන්නේ working set එකයි clock එකයි දෙක එකතුවක් වෙනවා. මේක WS clock එකේ clock working set එකයි clock එකේ එකතුවක් එකක් වෙනවා. හරි දැන් මේක කියන්නේ
මේකෙත් බලන්න බෑ මොකද මේක මේ වගේ තියෙන බර ලොකු ප්‍රමාණයක් තියෙනවා මේක ඉඳ ගිහිල්ලා පොතේ වුණත් තියෙනවා පිටු මේ ඩිසයින් සිස්ටම් තේරුම් ගන්න අමාරු කියන්නේ මේ ජයන් ලෝනේ හරිද මේ WS කියන දන්නකො දැන් අර කතාව මතක තියාගන්න අරකේ මේක නිකන් මත මේ කියන්නේ කරන්න දෙන්න තියෙන මේක මතක තියාගන්න මෙහෙම දෙයක් තියෙනවා කියලා if the virtual time from time of last use is greater than a certain value evicted කියන්නේ මොකක් හරි value වලට මේ virtual time from time of last use කියන්නේ එතනත් තියෙනවා පොඩි සින් එකක් මෙතන මේ කියලා දින්දි මම කියන්නම් r bit එක examine කරනවා if it is 1 the current virtual time is written into the time of last use field in the page table එකේ time of last use කියලා එකක් තියෙනවා ඒක අස්සර දානවා මේ current time කියන එක මේ virtual current time කියන එක දානවා time of last use කියන එක ඇතුළට ඔන්න ලොකු කතාවක් එහෙම තියෙනවා එතන හරිද indicating that the page was in use at the time the port occurred ඒකයි මම කියේ මේ ටික වලට කියන්න අමාරුයි කියලා මේ මොකද මේ අත්තම තේරුම් කරන්න පුළුවන් කැලක් නෙමෙයි තියෙන්නේ දැන් ඒ රියල් කොන්සෙප්ට් තේරුම් කරන්න පුළුවන් ගැත්තම තියෙන තමයි තියෙන්නේ මේ working sort මේ clock කියලා කියන්නේ මේකදී pages තියාගන්නේ circular stack විදියට අර වගේම time of last use එකයි r bit එකයි තියෙනවා හරිද අර මතකද අපි කතා කරේ අර clock එක ඒක තමයි මෙතනදිත් වෙන්නේ page fault එකක් මේ r bit එක clear කරලා එන එහෙම සීන් නැත්නම් මෙතනක් තියෙන්නේ මේකේ දැන් මේක කතා කරන්න ගියාම මේකේ තියෙනවා dirty යන මොන කතාවකුත් තියෙනවා